එහෙනම් දැන් අහගන්නකො පාඩම. සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ මයික්‍රෝ ඉකොනොමික්. මයික්‍රෝ ඉකොනොමික්ස් and macro economics කියලා කියන්නේ. macro economics. හොඳට අහගන්න මේ කියන දේ. මයික්‍රෝ ඉකොනොමික්ස් සහ මැක්‍රෝ ඉකොනොමික්ස්. සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව කියලා ආර්ථික විද්‍යාවේ ප්‍රධාන සංකල්ප දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. මේ ආර්ථික විද්‍යාව විෂය තුල ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා පුතේ. මේ සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්වාර්ථික විද්‍යාවයි කියලා දෙකක්. අන්න ඒ දෙකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක තමයි දැන් ඔයාලට මම මේ කියලා දෙන්න යන්නේ. හොඳට අහගෙන ඉන්න. මම මේකේ පළවෙනියා ගන්නවා දැන් ඔන්න වෙනම කඩලා. ඒ තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. මේකට අපි කියනවා සුද්‍ර ආර්ථික විද්‍යාව කියලාත් කියනවා. සුද්‍ර සූක්ෂම මයික්‍රෝ ඉකොනොමි. දැන් සුද්‍ර කියන වචනේ අර්ථය මොකද්ද කාට හරි ඇඟෙනවා නම් කියන්න. සුද්‍ර කියන්නේ මොකක්ද? සූක්ෂම කියන්නේ මොකක්ද? සිංහල වචනේ අර්ථය මොකද්ද? සුද්‍ර කියන වචනේ අර්ථය. දැන් අපි ඉගෙන ගන්න පුතේ සුද්‍ර ජීවීන් කියලා ඉගෙන ගන්න. කුඩා. ඔව් අන්න හරි. සුද්‍ර කියන එකේ අර්ථය වෙන්නේ පුතේ ඊටා කුඩා කියන එක. සුළු කියන එක. ඊටාම නැත්තම් පටු කියන එක. ඒ කියන්නේ මේ පොඩි කාරණයක් ගැන කතා කරන දෙයක්. එහෙනම් සූක්ෂමාර්ථික විද්‍යාව කියන එකෙත් අර්ථය වෙන්නේ පුතේ මේ වගේ දෙයක්. ඔන්න ඔලු ගෙඩියට දාගන්න. මේවා ඔක්කොම විභාගෙට අහලා තියෙන්නේ. උසස් පෙළ පේපර් එකේ අහලා තියෙන්නේ. ඒ නිසා මේවා කියන දේවල් ඒ ලෙසම වැදගත්. සූක්ෂම හෙවත් සුද්‍ර ආර්ථික විද්‍යාව කියලා කියන්නේ පුතේ සමස්ත ආර්ථිකයේ තුල පවතින කුඩා කුඩා ඒකක පිළිබඳ වෙන වෙනම අධ්‍යයනයක් කරනවා නම් ඒකට තමයි කියන්නේ සුද්‍ර නැත්තම් සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. ඒ කියන්නේ සමස්ත ආර්ථිකයේම එකවර අධ්‍යයනය කළොත් ඒක සාර්ව සමස්තය ගැන කතා කරන්නේ. හැබැයි ඒ තුල තියෙන කිසියම් එක ඒකකයක් එක අංශයක් පිළිබඳ විතරයි නම් අපි අධ්‍යයනය කරන්නේ. ඒකට කියනවා පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. ලෝකයේ අපි කියනවා මේ ආර්ථික විද්‍යාව කියන විෂය ඇත්තටම ලෝකයට හඳුන්වා දෙන්න පුරෝගාමී උනේ ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා. ඒ නිසා මේ ඇඩම් ස්මිත් කියන කෙනා ආර්ථික විද්‍යාවේ පියා කියලාත් සලකනවා. හැබැයි මේ ඇඩම් ස්මිත් 1776 දී විතර තමයි ලෝකයට මේ ආර්ථික විද්‍යාව විෂය ජනප්‍රිය කරන්නේ. එයා ලියනවා පුතේ මේ ජාතීන්ගේ ධනය කියලා කෘතියක්. The Wealth of Nations කියලා ග්‍රන්ථයක් ලියනවා. ඒ කෘතිය හරහා තමයි මෙයා ආර්ථික විද්‍යාව කියන විෂය ලෝකයේ තුල ජනප්‍රිය කරන්න ලොකු මෙහෙයක් ගත් නැත්නම් ලොකු උත්සාහයක් අරන් තියෙන්නේ. මෙයා ඒ කියන්නේ මේ ඇඩම් ස්මිත් මුලින්ම ඉදිරිපත් කළේ සූක්ෂම ආර්ථික විද්‍යාත්මක න්‍යායන් විතරයි. නැත්තම් සූක්ෂම ආර්ථික විද්‍යාත්මක සංකල්ප පිළිබඳ විතරයි ඇඩම් ස්මිත් තමන්ගේ කෘතිය තුලින් මිනිස්සුන්ට ඉදිරිපත් කළේ. එතකොට එතනදී සමස්ත ආර්ථිකය පිළිබඳ කතා කිරීමක් වුණේ නැහැ. ආර්ථිකයේ තුල තියෙන කුඩා කුඩා ඒකක කුඩා කුඩා විචල්යන් කුඩා කුඩා අංශ පිළිබඳ විතරක් අධ්‍යයනය කිරීමක් තමයි සිද්ධ වුණේ. දැන් මම ඔය පුතාලට උදාහරණයක් කිව්වොත් දැන් අපි හිතමු පිටි කිලෝ 1 මිල ඉහළ යාම සහ උද්දමනය කියන්නේ සංකල්ප දෙකක්. දැන් පිටි කිලෝ 1ක මිල කියන්නේ පුතේ එක භාණ්ඩයක මිල ඉහළ යාම. උද්දමනය කියලා ආර්ථික විද්‍යාව කියන්නේ සමස්ත භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාම. එතකොට බලන්න මේ දෙකේම අර්ථය ක්‍රියාදාමයේ එක වුණාට සංකල්ප දෙකක්. දෙකේම කතා කරන්නේ මිල ඉහළ යාමක් ගැන. හැබැයි පිටි මිල ඉහළ යාමේදී පිටි වල විතරයි එක භාණ්ඩයක විතරයි මිල ඉහළ යාම කතා කරන්නේ. උද්දමනය කියන සංකල්පයේදී සමස්ත ආර්ථිකයේ තියෙන සියලු භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යාමක් ගැන
සාකච්ඡා කරනවා. ඒ නිසා පුතේ අපි කියනවා මේ සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් කියන්නේ කුඩා කුඩා ඒකක කුඩා කුඩා විචල්යන් කුඩා කුඩා අංශ පිළිබඳ වෙන වෙනමගෙන අධ්‍යයනය කිරීමක් තමයි සූක්ෂම ආර්ථික න්‍යාය කියලා කියන්නේ. සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. එහෙනම් දැන් මගේ පුතා කියන්න බලන්න කවුරු හරි කෙනෙක් හිතලා සාර්වාර්ථික විද්‍යාවෙන් මොකක්ද වෙන්න ඕන? මාත් එක්ක කතා කරන්න. මොකද්ද සාර්වාර්ථික විද්‍යාවෙන් වෙන්න ඕනේ නා? සාර්වාර්ථික විද්‍යාවෙන් වෙන්න ඕනේ පුතේ සමස්ත ආර්ථිකයේ පිළිබඳ පොදුවේගෙන අධ්‍යයනය කිරීම. ඒ කියන්නේ කුඩා කුඩා ඒකක හෝ විචල්යන් පිළිබඳ නෙමෙයි සමස්ත ආර්ථිකයේ පිළිබඳව පොදුවේගෙන අධ්‍යයනය කරනවා නම් ඒකට තමයි අපි කියන්නේ සාර්වාර්ථික විද්‍යාව කියලා. ඒ කියන්නේ මුළු ආර්ථිකයේම සමස්ත ආර්ථිකයේම එක ඒකකයක් විදියට සලකලා එහි ව්‍යුහය සාධනයේ හැසිරීම පිළිබඳව කරුණු දක්වනවා නම් ඒකට අපි කියනවා මොකද්ද? සාර්වාර්ථික න්‍යාය නැත්නම් සාර්වාර්ථික විද්‍යාව කියලා. එතකොට සාර්වාර්ථික විද්‍යාවෙන් බලාපොරොත්තු වෙන්නේ එක අංශයක් පිළිබඳ කරුණු දැක්වීමක් නෙවෙයි. ඒ සාර්වාර්ථික සංකල්ප තුලින් සමස්තාර්ථිකයේම නියෝජනය වන කරුණු ටිකක් අපි ඉදිරිපත් කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් මම අර කලින් ගත්ත උදාහරණෙම පිටි කිලෝ 1 මිල ඉහළ යාම සූක්ෂම දත්තයක්. පිටි පිළිබඳ විතරයි කතා කරලා තියෙන්නේ. හැබැයි අපි උද්දමනය ගැන කතා කරනවා නම් ඒක සමස්තය ගැන කතා කරන්නේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගැන කතා කරන්නේ. ඒකට අපි කියනවා සාර්ව දත්තයක්. එහෙනම් මම පුතාලා කියන්න දැන් මම මේ කියන එක සූක්ෂමද සාර්වද කියලා කවුරු හරි කියන්න බලන්න. මම කියන කතාව තමයි කුටුම්බ ඉතුරු නැත්නම් පුජ්‍යල ඉතුරු සූක්ෂමද සාර්වද? කවුරු හරි කෙනෙක් කියන්න බලන්න. කුටුම්බයක ඉතුරු සූක්ෂම සංකල්පයක්ද සාර්ව සංකල්පයක්ද? සූක්ෂම සංකල්පයක්. කුටුම්බයක් කියන්නේ පුතේ පවුලක්. පවුලක් කියන්නේ ආර්ථිකයක කුඩාම ඒකකයක්. එහෙනම් කුටුම්බ ඉතුරුන් කියන්නේ සූක්ෂම සංකල්පයක්. තාම ඔයාට මම කුටුම්බය ගැන කියලා දුන්නේ. අද මම නෝට් එකක් දෙන්නම් ඉදිරියේදී. ඊළඟට මම අහුවොත් මෙහෙම. ජාතික ඉතුරු සාර්වද සූක්ෂමද? සාර්ව සංකල්පයක්. ජාතික ඉතුරුන් කියන්නේ පුතේ රටේ සමස්ත ඉතුරු. එහෙනම් ආන් ඒක සාර්ව සංකල්පයක්. ඔය බලන්න දැන් ඔයා තේරුම්ගෙන තියෙන්නේ. තව එකක් අහන්නම් අපි ප්‍රශ්න 10ක් විතර මම දෙනවා ඔයාට ලියන්න. ලියලා මම ඔයාගෙන් අහනවා ඒ ටික. පුතේ ප්‍රශ්න අහන වෙලාවට විතරක් මයික් එක ඔන් කරගන්න. අනිත් වෙලාවට මියුට් කරගන්න. මොකද නැත්තම් අනිත් අයට මාව පේන්නේ ඇහෙන්නේ සමහරට සිග්නල් ගැටලු වෙනවා. ඒ හින්දා. හරි. දැන් ඔන්න මම අහන ඊළඟ ප්‍රශ්නේ සූක්ෂමද සාර්වද කියලා කවුරු හරි කෙනෙක් කියන්න. ප්‍රශ්නේ තමයි රාජ්‍ය වියදම් සූක්ෂම ආර්ථිකය රාජ්‍ය වියදම් සූක්ෂමද සාර්වද? සාර්ව. දැන් මම අර උත්තරයක් දීපුවාම ඔයා ඒකට අහු වෙනවා දැක්කද? මේ අහගන්න රාජ්‍ය ඉතුරුන් කියන්නේ පුතේ සූක්ෂම රාජ්‍ය වියදම් කියන්නේ සූක්ෂමයි. ඇයි කියලා මම කියලා දෙන්නම්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් රජය කියන්නේ සමස්ත ආර්ථිකය කියලා. වැරදි. රජය කියන්නේ පුතේ ආර්ථිකයක් තුල එක ඒකකයක් විතරයි. රජය යනු සමස්ත ආර්ථිකය නොවේ. රජය නියෝජනය කරන්නේ එක අංශයක් විතරයි. එහෙනම් රාජ්‍ය වියදම්, රාජ්‍ය ආදායම්, රාජ්‍ය ඉතුරු වගේ දේවල් සූක්ෂම සංකල්ප. එහෙනම් අපි ඒක සාර්ව සංකල්පයක් කියලා ගත්තොත් වැරදි. මම ඒක දුන්නේ ඔයා අනිවාර්යෙන් එහෙම කියලා බව දැනගෙන. හරි. තාම ඔයා ඉගෙන ගත්තේ නැහැ හරියට. දැන් මම ප්‍රශ්න ටිකක් දෙනවා ඊළඟට මේ ටික නිර්වචනය කරලා සාර්ව සූක්ෂම කියන දෙක හොඳටම අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්න වලට හරි උත්තරයක් ඔයා ලබා දුන්නොත්. හරි. මම පුතාලා මම ආයේ එක සැරයක් කියලා දෙන්නම්. සූක්ෂම ආර්ථික විද්‍යාවයි
සාර්වාර්ථික විද්‍යාවයි අතර තියෙන වෙනස. ඔවුන් හොඳට අහගන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමස්ත ආර්ථිකය තුල පවතින කුඩා කුඩා ආර්ථික ඒකක හෝ විචල්‍යයන්. ඒත් ඔයාලා මයික් ඕන් කරගන්නවනේ. මම එහෙනම් මියුට් කරලා තියන්නම්. පස්සේ ඔයාලට chance එක දෙන්න. නැත්නම් ඔයාලා ඒ කියන දේ කරන්න. ඒකයි වෙන්නේ. මේ අනිත් අයට බාධාවක් ඒකයි. පන්ති කිද්දි විනයක් තියෙන්න ඕනේ දරුවනේ. නැත්තම් විනය මට හදන්න වෙනවා. නේ. දැන් ඔයාලට මම මයික් ඔන් කරගන්න කිව්වේ කතා කරද්දි ප්‍රශ්නයක් අහද්දි ඔන් කරලා කියන්න. ඉතුරු වෙලාවට ඕෆ් කරලා තියන්න. මොකද වැඩක් නැහැ. නැත්තම් ඔයාලගේ ගෙවල් වල ප්‍රශ්නයි, ගෙදර සිද්ධ වෙන දේවලු අනිත් ළමයි තමයි දැනගන්නේ. නේ. එතකොට පන්ති කරන්න වෙන්නේ. හරි. ආයක පැත්තකින් තියමු. දැන් ඕන් අහගන්නකො මම ආයෙසරයක් කියලා දෙනවා. සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොකක් කියලාද කියලා දුන්නේ? සමස්ත ආර්ථිකයේ තුල පවතින කුඩා කුඩා ආර්ථික ඒකක හෝ විචල්යන්ගේ හැසිරීම වෙන වෙනමගෙන අධ්‍යයනය කිරීම. එතනදී සමස්ත ආර්ථිකයේ පිළිබඳ කරුණු දැක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කුඩා ඒකක හෝ විචල්යන් පිළිබඳ විතරයි කතා කිරීමක් සිද්ධ වෙන්නේ. ඒකට තමයි කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. එහෙනම් සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයා දෙන උත්තරේ මේකයි. අපි කියනවා සමස්ත ආර්ථිකයම පොදුවේ එක ඒකකයක් ලෙසගෙන එහි ව්‍යුහය, සාධනය, හැසිරීම පිළිබඳව සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කරනවා නම් ඒකට අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. එතකොට සාර්වාර්ථික විද්‍යාවෙන් කරන්නේ සමස්තාර්ථිකයේ පිළිබඳ කරුණු දැක්වීමක්. සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් කරන්නේ ඒ සමස්තය තුල ඉන්න එක ඒකකයක් පිළිබඳ කරුණු දැක්වීමක් විතරයි. පැහැදිලිද පුතේ? හරි. එහෙනම් අපි ලියාගමු නිර්වචනේ. අනුමාත්‍රකාවක් විදිහට ලිව්වත් කමක් නැහැ මෙහෙම. සූක්ෂම ආර්ථික විද්‍යාව යනු පුතේ කාට හරි ගැටලු තියෙනවා නම් කියන්න බලන්න මේ මැසේජ් එකක් හරි දාන්න. ඔයාට මම මයික් එක ඔන් කරලා දෙන්නම් මේ අර ආයෙසරයක් කියන්නේ පුතේ නිකන් ඉන්න වෙලාවේ මයික් ඔන් කරන්න එපා. එතකොට ඔයත් එක්ක මේ අනිත් අයට දේශනේ බාධා වෙනවා ඒකයි. හරි. කියන්න බලන්න ලියාගමු අපි සූක්ෂම ආර්ථික විද්‍යාව යනු සූක්ෂම ආර්ථික විද්‍යාව යනු ආර්ථිකයක් තුල පවතින කුඩා කුඩා ඒකකයන්ගේ හෝ විචල්යන්ගේ හැසිරීම වෙන වෙනමගෙන අධ්‍යයනය කිරීමයි. එබැවින් සූක්ෂම ආර්ථික සංකල්ප තුලින් නැත්නම් සූක්ෂම ආර්ථික විද්‍යාව තුලින් ආර්ථිකයක් තුල කටයුතු කරන
ආර්ථිකයක් තුල කටයුතු කරන කුටුම්බ කුටුම්බ කියන්නේ පුතේ පාරිභෝගික අංශය නැත්තම් පවුල කියන එකකේ කුටුම්බ කමා ව්‍යාපාර ව්‍යාපාර කමා රජයේ වැනි ආර්ථික කාරකයන්ගේ හැසිරීම ආර්ථික කාරකයන්ගේ හැසිරීම වෙන වෙනමගෙන අධ්‍යයනය කරනු ලබයි. හරි. තව දෙයක් කියන්න ඕන පුතේ ඔයාලගේ සිග්නල් ගැටලු හින්දා මීටින් එකකින් වරින් වර ඉවත් වෙයි. ඒ වුණාට අහපව් සම්බන්ධ වෙන්න. මොකද මේක අත්තරින්න එපා. ඔයා ඉවත් වුණාම සමහර අය ආයෙ සම්බන්ධ වෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඒක කරන්න එපා. ඔයාලට ගැටලු තියෙනවා. අපි දන්නවා සිග්නල් නැති වුණාම සිග්නල් ඩ්‍රොප් වුණාම ඉවත් වෙනවා ඉබේම වගේ. ඒකට අහපව් ඔයා මේ ලින්ක් එකෙන් ක්ලික් කරලා ආයෙ එන්න මම ඔයාව සම්බන්ධ කරගන්නවා. දැන් මටත් සිග්නල් ප්‍රශ්න එන්න පුළුවන්. හැමෝටම දැන් මේ ලොකු අර්බුදයකනේ තියෙන්නේ පුතේ. මොකද මේ ලංකාවේ හැම පැත්තකටම හැම කෙනෙකුටම මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඔයා හැබැයි එහෙමයි කියලා වැඩේ අතහැරලා හරියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි ඒ නිසා මේ විසන්දි වුණොත් අහපව් ඔයා සම්බන්ධ වෙන්න අර ලින්ක් එකේ. හරි. රයිට්. ඔන්න සූක්ෂම ආර්ථික විද්‍යාව ගැන මම පොඩි නිර්වචනයක් දුන්නා. මය පුතාලා එතන උදාහරණ දෙකක් විතර ලියන්න. මොකද මම ප්‍රශ්නයක් දෙනවා තව ටිකක් උදාහරණ ඉගෙන ගන්න. උදාහරණයක් ලියන්න මෙහෙම. උදාහරණයක් ලියන්න. කිරිපිටි මිල ඉහළ යාම. ඒක සූක්ෂමයි. කිරිපිටි මිල ඉහළ යාම. කිරිපිටි මිල ඉහළ යාම. හරි. ඒක සූක්ෂම දත්තයක්. පුතේ එහෙනම් දැන් අපි අනුමාත්‍රිකාවකට යනවා. ලියන්න සාර්ව ආර්ථික විද්‍යාව යනු. සාර්වාර්ථික විද්‍යාව යනු. මේ නිර්වචන අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. ඔයාගේ විභාගෙට අහලා තියෙන්නේ මේවා. සාර්වාර්ථික විද්‍යාව යනු. සාර්වාර්ථික විද්‍යාව යනු. එතන ලියන්න සාර්වාර්ථික විද්‍යාව යනු සමස්ත ආර්ථිකයම පොදුවේ එක් ඒකකයක් ලෙසගෙන එහි ව්‍යූහය සාධනය හා හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යයනයයි. මෙහිදී කුටුම්බ ව්‍යාපාර රජය යනාදී ඒකකවල හැසිරීම
සමස්තයක් ලෙසගෙන සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කරනු ලබයි. අධ්‍යයනය කරනු ලබයි. ඒ කියන්නේ යාලා වෙන වෙනම කුඩා ඒකක වශයෙන් සැලකිල්ලට ගන්නෙ නැහැ. ඒ අයගේ සමස්ත ක්‍රියාකාරකම් වල හැසිරීම මුළු ආර්ථිකයටම බලපාන්නේ කොහොමද කියන එක තමයි සාර්වාර්ථික විද්‍යාවෙන් කතා කරන්නේ. දැන් අපි ගත්තොත් කිරිපිටි පැකට් එක මිල ඉහළ යාම එක භාණ්ඩයක මිල ඉහළ යාමක් වුණාට උද්දමනයේ තුලින් සමස්ත භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ යාමක් අදහස් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ පුතේ සමස්තාර්ථිකයටම බලපෑමක් වෙලා තියෙන තත්වයක්. ඒකයි අපි ඒකට කියන්නේ සාර්ව සංකල්පයක් කියලා. කිරිපිටි මිල තුලින් සමස්තාර්ථිකයට බලපෑමක් වෙලා නැහැ. එක භාණ්ඩයක මිල තමයි ඒ තුල නියෝජනය වෙන්නේ. ඒකයි ඒකට අපි කියන්නේ සූක්ෂම ආර්ථික සංකල්ප කියලා. හරි. දැන් ඕක හොඳට අවබෝධ කරගන්න පුළුවන් පුතාලට මම දැන් දෙනවා ප්‍රශ්නයක්. පුතාලට දෙනවා අවස්ථා කීපයක්. 10ක් 15ක් දෙනවා. මේ සංකල්ප ඉස්සරහෙන් ඔයා ලියන්න ඕන සූක්ෂමද සාර්වද කියන එක විතරයි. පැහැදිලිද? හරි එහෙනම් ප්‍රශ්නයක් විදිහට ලියමු. ප්‍රශ්නයක් විදිහට ලියමු. පහත සඳහන් ආර්ථික සංකල්ප පහත සඳහන් ආර්ථික සංකල්ප පහත සඳහන් ආර්ථික සංකල්ප සූක්ෂමද සාර්වද යන්න දක්වන්න. සූක්ෂමද සාර්වද යන්න දක්වන්න. හරි මම ඔයාලට වේලාව දෙනවා ලියන්න ඉස්සලා ප්‍රශ්න ටික ලියාගෙන යන්න. පහලට සංකල්පේ ලියන්න පුතේ ඉස්සරහින් ඉඳ තියන්න සූක්ෂමද සාර්වද කියලා ලියන්න. හරි. අපි සංකල්ප ටික ගමු. පළවෙනි එකනා ලියන්න පුතේ උද්දමනය. උද්දමනය. ඔයා දන්නේ නැති දේවල් තියෙයි. ඒවා තියන්න මං කියලා දෙන්නම්. ඊළඟ දෙක අවදමනය. අවදමනය. තුන රාජ්‍ය ඉතුරුම්. රාජ්‍ය ඉතුරුම්. හතර කුටුම්බ ඉතුරුම්. කුටුම්බ ඉතුරුම්. ඒ කියන්නේ අපි ගෙදර කරන ඉතිරි කිරි. පහ රාජ්‍ය වියදම්. රාජ්‍ය වියදම්. හය ජාතික ඉතුරුම්. ජාතික ඉතුරුම්. හත දරිද්‍රතාවය. 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 අට පොලි අනුපාතය. පොලි අනුපාතය. මම ඔයාලට මේ දේවල් කියලා දෙන්න මේවා දෙන්නේ. ඔයාලට බැරි වෙයි මේවා ලියන්න බැරි වෙන ඒවා තියන්න පුතේ. අට පොලි අනුපාතය. 9 ගෙවුන් ශේෂ ලේඛනය. එයා කවදාවත් අහලා නැහැ මේවා. ගෙවුන් ශේෂ ලේඛනය. ගෙවුන් ශේෂ ලේඛනය. 10 විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය. 11 ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය. 12
තිරසාර සම්වර්ධනය. තිරසාර සම්වර්ධනය. තිරසාර සම්වර්ධනය. 13 විරැකියාව. විරැකියාව. 14 14 අපි ලියමු. පාන් මිල. පාන් මිල. පාන් රාත්තලක මිල. 15 අවසාන එක්කනා අමාරු දේවල් ටිකක් දෙන්නේ එකයි. ඔයාලට මේක ඉගෙන ගන්නත් එපේ. හරි. අනිත් එක්කනා ලියා ගන්න. බදු ආදායම. බදු ආදායම. බදු ආදායම. හරි. මම පුතාලා විනාඩි 10ක් විතර ගත්තට කමක් නැහැ. මේ 15 ඉස්සරහින් ලියන්න ඕන සාර්වද සූක්ෂමද කියලා. ඔව් කියන්නේ. මොකද්ද? ඈ 11 වෙනි ලියලා තියෙන්නේ මොකද්ද? 11 වෙනි එක ආර්ථික වර්ධනය. සර් ඔව්. සර් දෙක මොකද්ද? දෙවෙනි එක පුතේ අවදමනය. ඔන්න ගැටලු තියෙන අයට මං ආයෙ කියාගෙන යනවා බලාගෙන ඉන්න හරියට ලිව්වද කියලා පුතේ. 1 උද්දමනය, 2 අවදමනය, 3 රාජ්‍ය ඉතුරුන්, 4 කුටුම්බ ඉතුරුන්, 5 රාජ්‍ය වියදම්, 6 ජාතික ඉතුරුන්, 7 දරිද්‍රතාවය, 8 පොලී අනුපාතය, 9 ගෙවුන් ශේෂ ලේඛනය, 10 විදේශ විනිමය අනුපාතය, 11 ආර්ථික වර්ධනය, 12 තිරසාර සංවර්ධනය, 13 විරැකියාව, 14 පාන් මිල, 15 බදු ආදායම. හරි. දැන් ලිය. විනාඩි 10ක් හරියටම දෙනවා. ඔයා ලියන්න. දැන් ලියන්න කිව්වහම මීටින් එකෙන් අයින් වෙන්න එපා පුතේ. වැඩ කරන්න වෙලාවක් දුන්නේ. ලියමු. මම කියලා දෙන්නම් දැන් ඔයා දන්නේ නැති ඒවා තියෙනවා පුතේ මෙතන. ඒ කියන්නේ ඔයා දන්නේ නැත්තේ මේ සංකල්පය දන්නේ නැහැ පුතේ. තාම අපි සම්පූර්ණ ආර්ථික විද්‍යාව විෂය ඉගෙනගෙන නැහැනේ දරුවෝ. මේ එක එක සංකල්ප එක එක පාඩම් වල තියෙන. මං කිව්වොත් මේ මුළු විෂය නිर्देशයේම දේවල් මේ දීලා තියෙන්නේ මම. එතකොට ඔයාට 13 වසරේදී තමයි මේව වචන ඇහෙන්න ඉවර වෙලා. ඔයා විභාගේ ලං වෙනකොට තමයි මේ ඔක්කොම ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේ සූක්ෂම සාරව දෙක කියලා දෙන්න ඕන හින්දා මම මේ උදාහරණ දුන්නේ. හරි අපි ටිකක් බලමු. උද්දමනය කියලා කියන්නේ පුතේ මං කියන්නම් එතකොට ඔයා ඒක සාරවද සූක්ෂමද කියන්නේ. උද්දමනය කියන්නේ රටක සමස්ත භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම හෙවත් සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. එහෙනම් ඒක සාරවද සූක්ෂමද? සාරව නේද? right. අවදමනය කියන්නේ පුතේ උද්දමනයේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ රටක සමස්ත භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම හෙවත් සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව පහළ බසින තත්ත්වය. එහෙනම් ඒක සාරවද සූක්ෂමද? සාර්ව. ඒකත් සාර්ව. very good. ඊළඟට අපි යනවා රාජ්‍ය ඉතුරු. රජය විසින් කරන ඉතුරු. සාර්වද සූක්ෂමද? සාර්ව. සූක්ෂමයි පුතේ. රජය කියන්නේ එක ඒකකයක්. ඒක සූක්ෂමයි. රාජ්‍ය ඉතුරුන් සූක්ෂමයි. කුටුම්බ ඉතුරුන් සූක්ෂම. සූක්ෂම.
රාජ්‍ය වියදම් සූක්ෂම සූක්ෂම. ජාතික ඉතුරුම් සාර්ව සාර්ව. දරිද්‍රතාවය කියන්නේ පුතේ දුප්පත්කම, දිලිඳුකම. ඒ කියන්නේ රටක කිසියම් පිරිසක් අවම ජීවන තත්ත්වයවත් ළඟා කරගන්න බැරි මට්ටමක ජීවත් වෙනවා නම්, අවම ජීවන මට්ටමවත් සහතික කරන්න ප්‍රමාණවත් ආදායමක් නොලබනවා නම් එයාට අපි කියනවා දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියලා. එහෙනම් දරිද්‍රතාවයේ දිලිඳුකම කියන්නේ සාර්වද සූක්ෂමද? සාර්ව සාර්ව පුතේ. ඒක සාර්ව සංකල්පයක්. පොලි අනුපාතය. ඒක දැනෙන්න ඕන. මොකද හිතන්නේ පොලි අනුපාතය? සාර්ව ඔව් ඇත්තටම උත්තරේ සාර්ව තමයි. දැන් අනිත් අයට ඒක දැනෙන්නේ නැත්නම් පුතේ දැන් රටක පොලි අනුපාතිකයේ ඉහළ පහළ යාම පුතේ හැම ශේෂ්ත්‍රයකටම බලපානවා. ආයෝජන වලට බලපානවා, ඉතුරු කිරීම වලට බලපානවා, ණය ගනුදෙනු වලට බලපානවා. ඒ නිසා පොලි අනුපාතිකයේ වෙනස් වීම එක ශේෂ්ත්‍රයකට විතරක් නෙමෙයි බලපාන්නේ. සමස්තාර්ථිකයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පොලි අනුපාතිකයේ වෙනස්කම් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක සලකනවා සාර්ව සංකල්පයක් කියලා. ඊළඟට ගෙවුන් ශේෂ ලේඛනය ඔයා අහලම නැහැ. ඒක මෙහෙමයි කියන්නේ. ඕන් අහගන්නකො මම පුතාලා. ගෙවුන් ශේෂ ලේඛනයක් කියන්නේ පුතේ අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත රටක් අවශේෂ රටවල් සමග, ඒ කියන්නේ විදේශ රටවල් එක්ක කරන ආනයන අපනයන යනාදී විදේශ ගනුදෙනු සියල්ලෙහි සාරාංශගත තොරතුරු ඇතුළත් ලේඛනයක් තමයි ගෙවුන් ශේෂ ලේඛනය කියන්නේ. ඒ කියන්නේ අපි අපේ ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් එක්ක කරන ජාත්‍යන්තර ගනුදෙනු සාරාංශගත කරලා පිළියෙල කරන ලේඛනයක් තමයි ගෙවුන් ශේෂ ලේඛනය කියන්නේ. එහෙනම් ඒක සාර්වද සූක්ෂමද? සාර්ව සාර්ව සංකල්පයක්. මතක තියාගන්න ඒකත් සාර්ව සමස්තයට බලපානවා පුතේ. ඊළඟට විදේශ විනිමය අනුපාතය. ඒක දන්නේ නැත්නම් මේන් අහගන්නකෝ. foreign exchange rate කියනවා. විදේශ විනිමය අනුපාතය කියන්නේ පුතේ එක රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය. වෙන විදිහකින් කිව්වොත් රටවල් වල භාවිතා වන විවහාර මුදල් ඒකක හුවමාරු කරගන්න අනුපාතය. දැන් අපි ඔය කියන්නේ ඩොලරයක් රුපියල් 250යි. බ්‍රිතාන්‍ය පවුමක් ස්ටර්ලින් පවුම එක රුපියල් 200 මෙච්චරයි. ජපන් යෙන් එකක් මෙච්චරයි. යූරෝ එකක් මෙච්චරයි. මේ මොකද්ද මේ කියන්නේ? රුපියල සහ යූරෝ, රුපියල සහ පවුම, රුපියල සහ ඩොලරය හුවමාරු වන අනුපාතයක් තියෙනවා. ඒක පුතේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් වලට බලපානවා. සමහරට ආනයනික භාණ්ඩවල මිල වෙනස් වෙන්න, ඒ අනුව දේශීය මිල මට්ටම ඉහළ පහළ යන්න, විදේශ විනිමය අනුපාතිකයේ වෙනස් වීම බලපානවා. දැන් උදාහරණයක් වර්තමානයේ ලංකාව මුහුණ දීලා තියෙන උද්දමනකාරී තත්වයට එක හේතුවක් තමයි පුතේ ඩොලරේ යගේ නිතරම ඉහළ ගිහිල්ලා රුපියලේ යගේ එන්නෙන්නම කඩා වැටෙනවා. ඒ හින්දා සමහරට විදේශීය නිෂ්පාදනවල මිල ගණන් එන්න වැඩි වෙලා. ඒකෙන් අපේ රටට ලොකු හානියක් වෙලා තියෙනවා. අපේ රට ඇතුලේ උද්දමනකාරී තත්ත්වයක් ඒ තුලින් ඇති වෙලා තියෙනවා. එහෙනම් විනිමය අනුපාතිකය කියන එකත් මොකක්ද වෙන්න ඕන? සාර්ව සාර්ව සංකල්පයක් වෙන්න ඕන. සාර්ව සංකල්පයක් වෙන්න ඕන. මේවා පුතේ ඔයාගේ 9 වෙනි පාඩමේ දිහා තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඊළඟට ආර්ථික වර්ධනය. ඒ නම ඇහිච්චහම ඔයාට තේරෙන්න ඕනේ යමක්. මොකද්ද ආර්ථික වර්ධනය? සාර්ව සාර්ව සංකල්පයක්. සමස්තාර්ථිකයේ නිෂ්පාදන මට්ටම මූර්ත නිෂ්පාදිතේ නැත්තම් නිෂ්පාදන හැකියාව අඛණ්ඩව ඉහළ යාමක් තමයි ආර්ථික වර්ධනය කියන්නේ. තිරසාර සංවර්ධනය. ඒ වචනේ ඇහිච්ච ඒකත් සාර්ව නේද? සමස්තාර්ථිකයේ රඳා පවත්නා සංවර්ධනය අඛණ්ඩව. මේක ඇවිල්ලා ඔයාගේ අවසාන පාඩමේ. අවසාන පාඩමේ තමයි ඒව කියලා දෙන්නේ. ඒකයි මම කිව්වේ මේ ඔක්කොම විෂය නිर्देशයේ තියෙනවා කියලා. විරකියාවත් අවසාන පාඩමේ කියලා දෙන්නේ. ඒක මොකද්ද? සාර්ව සාර්ව සංකල්පයක්. රැකියා නොමැතිකම නේද?
ඊළඟට පාන් රාත්තලක මිල සූක්ෂම ඒක සූක්ෂම. රජයේ බදු ආදායම සාර්ව පුතේ අන්න ඒක සූක්ෂම වෙන්නේ. හේතුව තමයි රජය කියන්නේ එක ඒකකයක්. රජයේ බදු ආදායම කියන්නේ ආණ්ඩුවට ආදායම් ලැබෙන එක මාර්ගයක් විතරයි. බදු නොවන වෙනත් ආදායම් තියෙනවා. ඒ නිසා රජයේ බදු ආදායම කියන එක සාර්ව නෙමේ සූක්ෂම සංකල්පයක්. ඒක සූක්ෂම. හොඳයි. එහෙනම් ඔන්න ඔය පුතාලා සාර්වාර්ථික විද්‍යාවයි සූක්ෂම ආර්ථික විද්‍යාවේ අතර තියෙන වෙනස ඉගෙන ගත්තා. මට කියන්න මම පුතාලට තේරුණාද කියලා අවංකවම? තේරුණාද පුතේ? තේරුණා නේද? හරි. බොහොම හොඳයි. එහෙනම් තව එක මාතෘකාවක් අද දවසට යනවා. ටිකයි කතා කරන්නේ. හැබැයි ප්‍රබල කාරණේ මේවා ඔක්කොම විභාගෙට අහලා තියෙන්නේ. ඒතකොට දැන් ඔයාට ඊට පස්සේ accounting class එකක් තියෙනවා. business පන්තියක් තියෙනවා. ඒ නිසා මම අද තව එක වැදගත් මාතෘකාවකට යනවා. අහගෙන ඉන්න. අහපව් අපි බදාදා එකට පන්ති තියෙනවා පුතේ. බදාදා දවසේ එකට පන්ති තියෙනවා. හරි. දැන් අහගන්න අපි කතා කරන ඊළඟ වඩාත් වැදගත් මාතෘකාව. මේ සංකල්පයත් සමහර දරුවන්ට කිහිප වතාවක් කියලා දීලත් අවබෝධ නොවන අවස්ථා තියෙනවා. ඒ නිසා හරිය අවබෝධයෙන් අහගෙන ඉන්න ඔය අය. මෙන්න යථානුරූපී ප්‍රකාශ හා අභිමතානුරූපී ප්‍රකාශ. දැන් මෙතනත් වර්ග දෙකක් තියෙනවා. මේ යථානුරූපී ප්‍රකාශන වලට කියනවා positive statement. positive statement. මේ අභිමතානුරූපී ප්‍රකාශන වලට කියනවා normative statement. normative statement. දැන් බලමු මේ යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන අතර තියෙන වෙනස මොකක්ද කියලා. positive statement and normative statement. දැන් ඔයාට මතක් වෙන්න ඕනේ දැන් මට හොඳට මතකයි පුතේ මේ කැම්පස් එකේ පළවෙනිම දවසේ උගන්වන්නේ මේ දෙක. ආර්ථික විද්‍යාව තියෙනවනේ විශ්වවිද්‍යාලයේ ඔයාගේ කළමනාකරන උපාධිය ගන්නකොට හැම විශ්වවිද්‍යාලයකම ඉකෝන් එක තියෙනවා පළවෙනි අවුරුද්දේ. පළවෙනි අවුරුද්දේ උගන්වන්නේ A level ඉකෝන් ටික උගන්වන්නේ. පළවෙනිම දවසේ මට මතකයි positive statement and normative statement තමයි අපිට උගන්වන්නේ. එතකොට අපි A level වල හරියට ඉගෙනගෙන ගියා නම් එතන කියලා දෙන දේ මොන භාෂාවෙන් කියලා දුන්නත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඉංග්‍රීසියෙන් උගන්වන්නේ එතන. අපි A level වල ඉගෙන ගන්න සිංහලෙන් නේ. නමුත් ඉතින් අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්න එපා ඉස්සෙල්ලා. හරි. දැන් ඔන්න අහගන්න මයි පුතාලා. ගොඩාක් වටිනවා මේ දේ. චුට්ට අමාරුයි. කීප වතාවක් හරි කියලා දෙන්න. බලමු ඉස්සෙල්ලා අල්ල ගන්න පුළුවන්ද කියලා. පුතේ මේ යථානුරූපී ප්‍රකාශන ගැන මම ඉස්සෙල්ලා කතා කරනවා. ඔන්න අහගන්න. මේ යථානුරූපී ප්‍රකාශනවල තියෙන ලක්ෂණ ටික කියලා දුන්නාම යථානුරූපී ප්‍රකාශන තේරුම් ගන්න ලේසි. හොඳට බලා ගන්න මම කියලා දෙන්න හදන්නේ යථානුරූපී ප්‍රකාශනවල පවතින ලක්ෂණ මොනවද කියලා දුන්නාම ඔයාට යථානුරූපී ප්‍රකාශන හොඳට තේරෙනවා. එකක් තමයි පුතා මේ ප්‍රකාශන විෂයානුබද්ධ ප්‍රකාශන. විෂයානුබද්ධ ප්‍රකාශන. ඒකේ අදහස පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන්නේ. කවුරු කිව්වත් මේ ප්‍රකාශන එකම විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. පුජ්‍යල බද්ධ නැහැ. දෙක විද්‍යානුකූල ප්‍රකාශන. විද්‍යානුකූලයි කියලා කියන්නේ පුතේ හේතුඵල සම්බන්ධයක් ඇතිව ඉදිරිපත් කරන මේ ඔප්පු කරන්න පුළුවන් ප්‍රකාශන. විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ප්‍රකාශන. තව ලක්ෂණයක් තමයි තර්ක කිරීමට ලක් නොවන ප්‍රකාශන. තර්ක කිරීමට ලක් නොවන ප්‍රකාශන. ඒ කියන්නේ කවුරුත් සමාජය තුල තර්ක කිරීමකට එන්නේ නැහැ. ඒ ඔප්පු කිරීම හැමෝම පිළිගන්නවා. ඒක
එකඟතාවයකටපත් වෙනවා. ඔප්පු කිරීම ප්‍රතික්ෂේප වුණොත් හැමෝම ඒ කාරණෙත් එක්ක එකඟ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවා ඔප්පු කරන්න පුළුවන් හින්දා කවුරුත් තර්ක කරන්න යන්නේ නැහැ. දැන් මම හොඳ උදාහරණයක් කිව්වොත් ඔයාලට ඒක තේරෙයි. අපි කියනවා මෙහෙම. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.2ක් වෙයි. දැන් කවුරුත් කියනවාද බෑ 5.6යි කියලා. එහෙම කියන්න යන්නේ ඇයි? මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් 3.2යි කියලා. ආයේ 5.6යි කියවට වැඩක් නැහැ. ඒ 3.2යි කියලා ඔප්පු කරන්න පුළුවන් සමීකරණයක් තියෙනවා ආර්ථික වර්ධනය හොයන්න. අපි 11 වෙනි පාඩම ඉගෙන ගන්නවා. එතකොට මේ ඔප්පු කිරීම කළාට පස්සේ ඉතින් ආයේ 5.6යි කියලා කියන්න බෑනේ. දැන් පුතේ තව උදාහරණයක් ගත්තොත් ආර්ථික විද්‍යාව පැත්තකින් තියලා හුණු දියර වලට සල්ෆියුරික් අම්ලය දාපුවාම හයිඩ්‍රජන් වායුව පිට වෙයි කියලා මම ප්‍රකාශයක් කරනවා. ඒක යථානුරූපී. හේතුව මට ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. අය ඔයාට කියන්න බෑ නෑ පිට වෙන්නේ ඔක්සිජන් කියලා. මොකද මං ඔප්පු කරලා පෙන්නනවා මේක හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ කියලා. එතකොට පුතේ අන්න ඒ වගේ ප්‍රකාශන අපි කියනවා යථානුරූපී. ඇයි මේවා විෂයානුබද්ධයි කියලා කියන්නේ? ඒ කියන්නේ සමාජයේ කවර පුජ්‍යලයක් වුණත් මේ ප්‍රකාශන එකම විදිහට තමයි දකින්නේ. ඒ කියන්නේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන්නේ නැහැ මේ ප්‍රකාශන. සාමාන්‍යයෙන් අපි සලකනවා යථානුරූපී ප්‍රකාශන තුලින් තමයි ආර්ථික න්‍යායන් ගොඩනැගිලා තියෙන්නේ. සෑම ආර්ථික න්‍යායක්ම යථානුරූපී ප්‍රකාශන පදනම් කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේක හරියටම නිර්වචනය කරද්දී අපි කියනවා යම් දෙයක අතීතයේදී පැවති ස්වභාවයක් වර්තමානයේදී පවතින ස්වභාවයක් අනාගතයේදී පැවතිය හැකි ස්වභාවයක් පිළිබඳ ඉදිරිපත් කරන විෂයානුබද්ධ ප්‍රකාශන තමයි යථානුරූපී ප්‍රකාශන කියන්නේ. එතකොට මේකෙන් උත්තර දීලා තියෙනවා කුමක් උනාද කුමක් වෙනවාද කුමක් විය හැකිද කියන ප්‍රශ්නවලට පිළිතුරු සපයන ප්‍රකාශන තමයි යථානුරූපී ප්‍රකාශන. ඒ කියන්නේ පුතේ මේකෙන් අපිට කියන්න පුළුවන්. දැන් අතීතයේදී වෙච්ච දේ ඒ වගේම වර්තමානයේ වෙන දේ අනාගතයේ විය හැකි දේ අපිට නිසකවම කියන්න පුළුවන්. මොකද මේවා හේතුඵල සම්බන්ධයක් ඇතු ඉදිරිපත් කරන්නේ. දැන් අපි කිව්වොත් එහෙම අර උදාහරණෙම ගත්තොත් එහෙම. දැන් අපි හිතමු ආර්ථික විද්‍යාවට අදාළව ගන්නවා කිසියම් භාණ්ඩයක මිලයි එහි ඉල්ලුම් ප්‍රමාණයයි අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී. ඒ කියන්නේ පුතේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම කියන්නේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක්. මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක හරිනේ ඉතින්. මිල වැඩි වෙනකොට අපි ඉල්ලන ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩු කරනවා. දැන් පෙට්‍රල් ලීටරයක මිල වැඩි වෙනවහම දූවල ගිහලා තව පෙට්‍රල් ගේනවද අපි? නෑනේ ගන්න ප්‍රමාණය ටිකක් අපි අඩු කරනවා දැන් වියදම වැඩි හින්දා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර. ඒක පුතේ අතීතයේදීත් එහෙමයි. වර්තමානයේදීත් එහෙමයි. එහෙනම් අනාගතයේදීත් මේ දෙක අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක යථානුරූපී ප්‍රකාශනයක්. මට කියන්න බෑනේ මම පුතාලා තේරුණාද කියලා මම ඔය කියපු දේ. තේරුණාද පුතේ? යථානුරූපී ප්‍රකාශන ඔළුවට ගියාද? තේරුන්නේ නැද්ද තාම? හරි උදාහරණයක් දෙකක් යද්දි තේරෙයි. ප්‍රශ්න ටිකක් කරද්දි තේරෙයි. දැන් සමහරු මීටින් එකෙන් ඉවත් වෙනවා පුතේ මං කිව්ව අර සිග්නල් නැත්තම් අහපව සම්බන්ධ වෙන්නේ ඒ වුණාට සම්පූර්ණයෙන් අයින් වෙන්න එපා. ඔයාලට ලොකු පාඩුවක් වෙනවා එහෙම වුණොත් එහෙම. හරි එහෙනම් අපි ඉස්සල්ලාම ලියාගමු පුතේ මාතෘකාව ලියන්න යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන. ප්‍රධාන මාතෘකාව ලියන්නකෝ. යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන. යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන. අනුමාතෘකාව ලියන්න
යථානුරූපී ප්‍රකාශන යනු යථානුරූපී ප්‍රකාශන යනු යථානුරූපී ප්‍රකාශන යනු ඉංග්‍රීසි වචනේ ඕනනම් පුතේ positive statements positive statements යථානුරූපී ප්‍රකාශ යනු යම් දෙයක මේ නිර්වචන වෙනම පෑනකින් හරි ලියන්න යම් දෙයක අතීතයේදී පැවති ස්වභාවයත් යම් දෙයක අතීතයේදී පැවති ස්වභාවයත් වර්තමානයේදී පවතින ස්වභාවයත් වර්තමානයේදී පවතින ස්වභාවයත් අනාගතයේදී පැවතිය හැකි ස්වභාවයත් පිළිබඳව ඉදිරිපත් කරනු ලබන විෂයානුබද්ධ ප්‍රකාශ වේ මේවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ විද්‍යානුකූලව ඔප්පු කර දැක්විය හැකි වේ විද්‍යානුකූලව ඔප්පු කර දැක්විය හැකි වේ එමෙන්ම සමාජය තුළ තර්ක කිරීමකට භාජනය නොවන ප්‍රකාශ වේ භාජනය නොවන ප්‍රකාශ වේ ඒකම ලියන්න සියලු ආර්ථික න්‍යායන් යථානුරූපී ප්‍රකාශ මත පදනම් වේ උදාහරණ දෙකක් විතර ලියමු වෙනම පෑනකින් ලියන්න උදාහරණ
භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී. අපි ප්‍රශ්නයක් ඊට පස්සේ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරද්දී තව ටිකක් ඉගෙන ගන්න පුළුවන් ආයෙ කියලා දෙන්න පුළුවන්. හරි එහෙනම් ඊළඟ අනුමාතෘකාව ලියන්නකො ඉස්සල්ලාම අභිමතානුරූපී ප්‍රකාශ normative statements අභිමතානුරූපී ප්‍රකාශ දැන් මය පුතාලා අහගෙන ඉන්න. පුතේ අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ ඕන් අහගන්න. අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ විෂයානුබද්ධ නොවන පුද්ගලබද්ධ ප්‍රකාශන. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන ඕන්න හොඳ ලක්ෂණයක්. මේවා පුද්ගලබද්ධයි. ඒ වගේම මේවා විද්‍යානුකූල නැහැ. හේතුඵල සම්බන්ධයක් ඇතුව ඉදිරිපත් කරනව නෙවෙයි. විද්‍යානුකූල නැත. ඒ කියන්නේ පරීක්ෂාවට භාජනය කරන්න බෑ. ඒ වගේම පුජ්‍යලය අතර තර්ක කිරීමකට ලක් වෙනවා. තර්ක කිරීමක් ඇත. එක එක්කනා තර්ක කරනවා ඒකේ හරි හෝ වැරදි පැත්ත පිළිබඳ. හැමෝම පිළිගන්නෙත් නැහැ හැමෝම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. පුජ්‍යල බද්ධයි. ඒ කියන්නේ මේකෙන් පෙන්වන්නේ පුතේ යම් දෙයක අනාගතයේදී පැවතිය යුතු තත්වයේ පිළිබඳ කිසියම් පුජ්‍යලෙක් තමන්ගේ අභිමතයේ පරිදි ඉදිරිපත් කරන ප්‍රකාශන. එතකොට විය හැකි තත්වයක් නෙවෙයි විය යුතු තත්වයේ පිළිබඳ යම් පුජ්‍යලෙක් තමන්ගේ අභිමතයේ පරිදි ඉදිරිපත් කරන ප්‍රකාශනය. තමන්ගේ කැමැත්ත පරිදි ඉදිරිපත් කරන්නේ. තමන්ගේ දැනුම ආකල්ප සාර ධර්ම මත ඉදිරිපත් කරන ප්‍රකාශන. දැන් මම උදාහරණයක් කිව්වොත් ඔයාලට මේක හොඳටම තේරෙයි. ඕන් අහගන්නකෝ. මං කියනවා මෙහෙම. මෝටර රථ ආනයන තහනම් කළ යුතුයි. ඔන්න බලන්න. ඒක විෂයබද්ධද පුජ්‍යලබද්ධද? පුජ්‍යලබද්ධයි. ඒ කියන්නේ හැමෝම එකඟ වෙන්නේ මෝටර රථ ආනයන තහනම් කරනවාට. මොකද ලංකාවේ මෝටර රථයන් නිෂ්පාදනය වෙන්නේ නැති තැන මෝටර රථ ආනයනය හරි කරන්න ඕනි කියලා ගොඩක් අය හිතනවා. සමහරු හිතනවා මෝටර රථ ආනයනය නොකළ යුතුයි කියලා ගන්න බැරි අය වෙන්න පුළුවන්. එතකොට බලන්නකො තහනම් කළ යුතුයි කියලා පිරිසකුත් ඉන්නවා තහනම් නොකළ යුතුයි කියලා පිරිසකුත් ඉන්නවා. තර්ක කිරීමක් කරනවා. දෙපැත්තක් තියෙනවා. විද්‍යානුකූල භාවයක් නැහැ. අතීතයේදී වුණ දෙයක් වර්තමානයේ වෙන දෙයක් අනාගතයේ විය හැකි දෙයක් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අනාගතයේදී විය යුතුයි කියලා අපි හිතන එක. කවුරු හරි කෙනෙක් හිතන එක. එවැනි ප්‍රකාශනක අපි සලකනවා පුතේ අභිමතානුරූපී කියලා. කියන්නේ යම් පුජ්‍යලයේගේ අභිමතයේ පරිදි තමන්ගේ කැමැත්ත පරිදි ඉදිරිපත් කරන ප්‍රකාශනය. ඒක පුජ්‍යල බද්ධයි. හැමෝම පිළිගන්නේ. ඒ වගේම විද්‍යානුකූලව ඔප්පු කරන්න බැරි ප්‍රකාශන කියලා අපි පිළිගන්නවා. හරි එහෙනම් අපි ලියමු මේක. මම ආයෙ දවසක් කියලා දෙන්නම් ඊළඟ දවසෙත් මේක අහපව මතක් කරලා දෙන්නම්. දැන්ට ලියා ගන්න. අපි ලියමු යම් දෙයක අනාගතයේදී පැවතිය යුතු ස්වභාවය පිළිබඳව කිසියම් පුජ්‍යලයකු විසින් තම අභිමතයේ පරිදි
තම අභිමතයේ පරිදි ඉදිරිපත් කරනු ලබන පුද්ගල බද්ධ ප්‍රකාශන වේ. පුද්ගල බද්ධ ප්‍රකාශන වේ. මේවා විද්‍යානුකූලව ඔප්පු කර දැක්විය නොහැකි ප්‍රකාශ වන අතර තර්ක කිරීම් වලට භාජනය වන ප්‍රකාශ වේ. එතන එක උදාහරණයක් අපි ලියමු. අපි ඊළඟ දවසේ තව ටිකක් කතා කරමු. උදාහරණයක් ලියන්න පුතේ. මෝටර් රථ ආනයන තහනම් කළ යුතුය. මෝටර් රථ ආනයන තහනම් කළ යුතුය. අන්නේ ප්‍රකාශනය අභිමතානුරූපී වෙනවා. හොඳයි. ඒ අවසාන මාතෘකාව පිළිබඳ අපි ආපෞසරයක් කතා කරමු පුතේ බදාදා දවසේ. දැන් ඔයාලට අනිත් පන්ති තියෙන හින්දා ගැටලුවක් වේ තව ටිකක් දුර හිටියොත් එහෙම. ඒ නිසා අපි බදාදා දවසේ අහපව් හම්බෙනවා එකට. අර නෝට් එක ලියපු දරුවෙක් මුල ඉඳලා ෆොටෝ එක හරියට ගහලා මගේ WhatsApp account එකට දාන්න මම ඒක group එකට දාන්නම්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි අහපව් බදාදා එකට හම්බෙනවා.